ආයුබෝවන්. අපි ඔබට වාසනාවන්ත ජයග්‍රාහී සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අදත් මේ සූදානම් වෙන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා ආරම්භ කරන්න. දැන් අපේ වැඩසටහන ආරම්භයේ සිට අපි කතා කරනවා අපේකම දේශීයත්වය සහ ව්‍යවසායකත්වය පිළිබඳව. දේශීය ව්‍යවසායකින් නගා සිටුවීම සහ ඔවුන්ව රටට හඳුන්වා දීම තමයි මේ වැඩසටහන මෙහෙයවීමෙන් ඔබට තිළින කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතුවක් කල් වැඩසටහනේ ආරම්භයේ සිට අපි කතා කරා ව්‍යවසායකයා කියන්නේ කවුද? ව්‍යවසායකයෙකුට අතහිත දෙන්න ලංකාවේ තැන් තියෙනවද? මේ ආදී දේවල් පිළිබඳව. අද අපි සූදානම් වෙනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා තුලින් කතා කරන්න ව්‍යවසායකයෙක් වෙන්න ඉගෙන ගන්න ඕනේ මොනවද කියන කාරණාව සම්බන්ධයෙන්. බොහෝ වෙලාවට දොස්තර මහත්තයෙක් වෙන්න ඕන නම් නැත්නම් ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන නම් ජීව විද්‍යා විෂයන් හදාරන්න ඕනි කියලා ඔබ දන්නවා. ඒ වගේම ගණකාධිකාරීවරයෙක් වෙන්න නම් ගිණුම්කරණය ආශ්‍රිත වාණිජ්‍ය විෂයන් හදාරන්න ඕනි කියලා දන්නවා. ඒ වගේ රැකියාවක් සඳහා නිශ්චය වශයෙන්ම හදාරන්න ඕනේ විෂය ධාරාව ගැන ඔබ දන්නවා. අපි දන්නවා. හැබැයි ව්‍යාපාරිකයෙක් වෙන්න මොනවද ඉගෙන ගන්න ඕනේ? කෙනෙකුට මෙහෙම කියන්න පුළුවන්. ව්‍යාපාරිකයෙක් වෙන්න මොනවත් ඉගෙන ගන්න ඕනේ නැහැ. ව්‍යාපාර සම්බන්ධව ඉවක් නැත්තම් සෙන්ස් එකක් තිබ්බොත් ඇති කියලා. තවත් කෙනෙකුට මෙහෙම කියන්නත් පුළුවන්. ව්‍යාපාරිකයෙක් වෙන්න ඉතින් ඉගෙනගෙන ඒක හරියට කරගන්න බැරි වුණාම කියලා. තවත් සමහරු මෙහෙමත් කියනවා. පිට රටකට ගිහිල්ලා නැත්තම් කොහේ හරි විද්‍යාලයකට ගිහිල්ලා බිස්නස් මැනේජ්මන්ට් ඉගෙන ගත්තොත් ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ සේරම දේවල් මෙහෙම කියද්දි මෙහෙම අපි කතා බහ කරමින් ඉද්දී ව්‍යාපාර සම්බන්ධ කිසිම දැනුමක් නැති හරියමං අධ්‍යාපනයක් නොලබපු අයත් ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉතා ඉහළ තැන්වල ඉන්නවා. ලෝකෙ දිනපු රට දිනපු අය ඉන්නවා. එතකොට ඊ රහස මොකද්ද? අපි සෝදානම් වෙනවා අද මේ ගැන කතා කරන්න. අද අපේ මාතෘකාව ව්‍යාපාරිකයෙක් වෙන්න මොනවද ඉගෙන ගන්න ඕනි. දැන් මේ ගැන කතා කරන්න අපි ආරාධනා කරා සුදුසු කෙනෙකුට. ඔහු ව්‍යාපාරිකයෙක්, විද්වතෙක්, ඒ වගේම තමයි ඔහු ව්‍යාපාර කළමනාකරණය ගැන දරුවන්ට උගන්වන කෙනෙක්. අද මේඩ් ඉන් ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක එකතු වෙනවා. ව්‍යාපාර සංවර්ධන උපදේශක, බාහිර කතිකාචාර්ය සුගීශ්වර සිරිමාන මහතා. ආයුබෝවන් ඔබට. සුබ උදෑසනක්. මේ සුගීශ්වර මහත්මයා, මුලින්ම අපි මෙහෙම කතාව පටන් ගමු. ව්‍යාපාරිකයෙක් වෙන්න ඉගෙනගෙන තියෙන්න ඕනේද? ඒකට කෙටි උත්තරේ දුලාශි නෑ. මොකද වර්තමානයේ තාමත් ලංකාවේ විශාල ව්‍යාපාර බැලුවොතින් ඉතිහාසයේ ඉඳලා ඉගෙන ගන්න නැති අය හදපු ව්‍යාපාර. ඒවා දැන් මහා විශාල සද්දන්ත ව්‍යාපාර. දැනුත් වර්තමානයේ ලංකාවේ ඉගෙනගත්තු නැති අය තමයි ව්‍යාපාරික බවට පත් වෙන්නේ. ඒකට අපි හේතු කාරණා කතා කරමු. මොකද හුඟක් ඉගෙන ගත්තම මම ඒ ගැන කියලා ඉන්නම්. හුඟක් ඉගෙන ගත්තට පස්සේ අපි ඒකේ දැන් අපි රිස්ක් මැනේජ්මන්ට් ඉගෙන ගත්තාම ඒකේ රිස්ක් එක ගැන දැනගන්න. එයා ඉතින් ඒ අවදානම තියෙන කිසි කටයුත්තකට අත ගහන්නේ නැහැ. ඕක නොදන්න කෙනා ඒක කළා බලනවා. අන්න ඒ වගේ අහඹුවක් තියෙන. ඒ කියන්නේ ඕනම අලුත් දෙයකට බහැලා බලන කෙනා තමයි ඒක ජයගන්නේ. ඒ ගැන හිත ඒ ගැන හැමතිස්සෙම හිත ඒ ගැන කරනවද නැද්ද කියලා පත ඉන්න කෙනා කවදාවත් ඒක කරන්නේ නැහැ. එයා ජයග්‍රහණය වෙන්නේ නැහැනේ කරන්නේ නැතුව. ව්‍යාපාර කියන්නේත් ඔය වගේ දෙයක්. ඒකින්ද ඇත්තටම කෙටි පිළිතුර නැහැ. නමුත් මෙන්න මෙහෙම උදාහරණකින් මම කියන්නම්. කොහෙන් හරි ගලාගෙන එන පොඩි වතුර පාරක් අපි වලක් විදියට හදලා ඕක පුංචි වතුර වලක් විදියට වතුර එකතුවක් විදියට හදාගත්තොත් ඒක තනියම පාලනය කරන්න පුළුවන්. වාරි දැනුම පිළිබඳ ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ නැහැ. නමුත් ඕක ලොකු වෙලා ජල පෝෂක ප්‍රදේශ වලින් වතුර ඇවිල්ලා ඕක වැවක් බවට පත් වුණොත් දුලාශි එතකොට එයාට ඕන වෙනවා තව මිනිස්සු. දැනුම ඕන වෙනවා. ඔන්න ඕකම තමයි මේ ව්‍යාපාර කියන්නේ. ඕන දෙයක් පටන් ගන්න කිසිම අධ්‍යාපනයක් ඕනේ නැහැ. තනියම සුළුවෙන් කරන්න පුළුවන්. ඒක සද්දන්ත ගහක් වෙලා ඒකේ සංකීර්ණත්වය ඇවිල්ලා ඒකේ අවදානම ඇවිල්ලා යොදවන මුදල වැඩි වුණාට පස්සේ සේවකයෝ වැඩි වුණාට පස්සේ අන්න එතකොට ප්‍රශ්න එනවා. එතකොට එම අදාළ ශාස්ත්‍රයේ දැනුම තියන අය ගෙන්නන්න ඕන. ඒ කියන්නේ සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට ලැබිය යුතු සුදුසුකම් තමයි හරි කාලෙදි මට මේක මෙතනින් එහාට කරන්න බෑ කියන දැනුම.
දැන් සේවක පරිපාලනය මෙතනින් එහාට මට කරන්න බෑ. මේකට කෙනෙක් ඕන. අලෙවිකරණේ මෙතනින් එහාට මට කරන්න බෑ. ඒකට කෙනෙක් ඕන. අන්න ඒක දැනගන්නගෙන ඒ තරම් මනස සරල සහ අපි ඉංග්‍රීසියෙන් කියන හම්බල් කෙනෙක් කියලා. එයා දැනගන්න මට මේ වෙනකම් කරන්න පුළුවන් මෙතනින් එහාට බෑ කියලා. එයා මහා සද්දන්ත ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. අනිත් අය තමන්ම ඒ කියන්නේ එයාට විශ්වාසය නැහැ මේක වෙන කෙනෙකුට පවරන්න. ඒතකොට තමන්ම හැන්ඩල් කර කර පුංචියට ඉන්නවා. එයාත් අලාභ ලබන්නේ. එයාත් ව්‍යාපාරය හොඳට කරගෙන යනවා සීමිත ලාභයක ඉන්නේ. එයාට තියෙන මානසික ගැටලුවක් මේ කෙනෙක් දෙන්නේ ඕන ව්‍යාපාරයක හොරකම් කරන දුලාශ ප්‍රශ්න ඇති වෙනවා, අලාභ ලබනවා, හානි වෙනවා, වාහන හැපෙනවා. ඔය දේවල් මත එයා තීරණ ගත්තොත් මේ ලංකාවේ ඉන්න මිනිස්සු ඔක්කොම හොරු කියලා එයා එතනින් නවතිනවා. ඒ කියන්නේ එයාට පරිපාලනය කර හැකි වපසරියක විතරක් නවතිනවා. ඒ ඔන්න ඔය වගේ ලිමිටේෂන් මත තමයි ව්‍යවසායකයෝ හුඟක් දේවල් කරන්නේ. ඉතින් හරි තැනදී තීරණ අරගෙන මිනිස්සු විශ්වාස කරලා කොච්චර හොරගම් කරත් මිනිස්සු විශ්වාස කරන්න ඕන. ඒ ඩෙලිගේෂන් එකේ බලය පැවරීම කරන්න ඕන. කිරීමෙන් තමයි අපේ සාර්ථකත්වය. නැත්නම් අපේ හිස මත හැමදේම නවතිනවා. හොඳයි. දැන් කාරණාව පැහැදිලි. හැබැයි රැකියාවකට යන්න උනත් මූලික සුදුසුකම් කීපයක් තියෙන්න ඕනේ. ඒ විදිහට සුගීශ්වර මහත්මයා මේ ව්‍යාපාරිකයෙක් වෙන්න මොනවද තියෙන්න ඕනේ මූලික සුදුසුකම්? දුලාශි ලංකාවේ තාමත් මම හුඟක් වැඩසටහන් වල කියන දෙයක් තියෙනවා මේ අධ්‍යාපන ක්‍රමය හරිම අවිධිමත්. ලංකාව උගත් අය බිහි කරනෝ තමයි. ලංකාවේ බුද්ධිමතුන් බිහි කරන ක්‍රමවේදයක් නැහැ. ලංකාව හොඳයි කටපාඩම් කරලා පහවදා උදේට ලියන්න පුළුවන් අයට. හොඳට මතක තියාගන්න පුළුවන් අයට. ඒ තියොරිටිකල් දැනුම ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න හැකි අයට ඒකට අවස්ථාවක් නැහැ. මමත් එහෙම කෙනෙක්. මටත් මේ සංකල්පමය මං මේක ඕන දෙයක් තියරි ඉගෙන ගන්න මේ සංකල්පමය වශයෙන් මේක කොහේ පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මට හරි හදිසියක් තියෙනවා. නමුත් හොඳට ඉගෙන ගන්න ළමයි මෙරිට් පාස් ගන්න ළමයි මේක විභාගෙට ලියලා පාස් වෙන්න තමයි කරන්නේ. ඉතින් මට හැමතිස්සෙම විභාගයක් ලිව්වොත් අවසාන ලකුණු. අනිත් පිරිසකට ඉහළම ලකුණු. නමුත් ඒ කට්ටියට ඒක භාවිතය යොදවන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. මගේ ලෝකේ අධ්‍යාපනයේ සුදුසුකම කියන එක පල්ලෙහා දෙයක්. ප්‍රායෝගිකව වැඩ පුළුවන් මිනිස්සු වෙන්න ඕන. මොකද මං හිතනවා ඕන කෙනෙකුට මමත් ක්වොලිෆිකේෂන් ගත්ත කෙනෙක් නේ. මං මෙච්චර දුර්වල වුණත් ක්වොලිෆිකේෂන් ගත්තා. ඒ මොකද මං ලියලා කටපාඩම් කරලා විභාග පාස් වෙනවා. මාජිනලි හරි පාස් වෙනවා. මෙරිට්ස් නැහැ. මොකද මම ඊට වැඩිය ප්‍රබලයි. මට මගේ ලෙක්චරර්ට කියලා දෙන්න පුළුවන් මේක ප්‍රැක්ටිකලි ඇප්ලිකේෂන් එක කරන්නේ කොහොමද කියලා. අන්න ඒ දැනුම මම ඒකින්ද ඒක අනිත් අයගෙනුත් බලාපොරොත්තු වෙන ව්‍යාපාර කටයුතු වලට රස්සාවට කවුරු හරි ගන්නකොට මේ සංකල්පමය දැනුම වැදගත් වෙනවා. මේ කට්ටියට තමයි මේ සංකල්ප ක්‍රියාත්මක කරන්න පුළුවන්. ලංකාවේ අධ්‍යාපනය බිහි කරන්නේ පේපර් ක්වොලිෆයිඩ් අය. කඩදාසි තියෙනව වැඩ බෑ. ඉතින් අනිත් එක මේ ඔබතුමිය දුන්නු ප්‍රවේශයේ තියෙන මේ ව්‍යාපාරිකයන් හදන්න නැහැ කියලා. ඒක මෙහෙමයි ලංකාවේ වෛද්‍යවරු හදනවා, ඉංජිනේරුවරු හදනවා. මේ ගණකාධිකරණය කියන විෂය ඇතුලේ අනු විෂයක් තමයි මේ කළමනාකරණය කියලා තියෙන්නේ. ඒක කිසි කෙනෙකුට තේරෙන්නේ දන්නේ නැහැ. හැමෝම දැන් මම අධ්‍යාපන වැඩසටහන් කරනුනේ මේ දුලාශ මායකින් හුඟක් ප්‍රින්සිපල්ලා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු හම්බෙනවා. එයාලා කියන දේ තමයි A9 ගන්න බහුතරයක් දරුවෝ ඉස්කෝලේ A level වලදී සයන්ස් කරන්න ගිහිල්ලා මැත්ස් කරන්න ගිහිල්ලා ජීවිතේ අනාථ වෙනවා කියන. ඒක පිළිගන්නේ නැහැ ඒ දෙමව්පියෝ. මොකද ඒ දෙමව්පියන්ට අවශ්‍ය දෙයක් හෝ දරුවා නිකන් රැඩිකලි ගන්න තීරණයක් මත තමයි එහෙම වෙන්නේ. නමුත් අර ඔක්කොම වෛද්‍යවරු ඕන, ඉංජිනේරුවරු ඕන. නමුත් මේ accounts කරෝතින්, commerce කරෝතින් යාට මේ අර වෛද්‍යවරුවෙකුට තියෙන වැවක් නම් accounts කරන කෙනෙකුට මහා සාගරයක් තියෙනවා. ඒ කියන්නේ යන්න පුළුවන් ශේෂ්ත්‍ර හුඟක්. ඒ commerce කරන කෙනාගේ අනු සබ්ජෙක්ට් එකක් තමයි management. එයා ඉගෙන ගන්නවා HR මානව සම්පත් කළමනාකරණය, මාකටිං ඉගෙන ගන්නවා, බිස්නස් ස්ට්‍රැටජි ඉගෙන ගන්නවා, ටැක්සේෂන් ඉගෙන ගන්නවා, ඊට පස්සේ ෆයිනෑන්ස් ඉගෙන ගන්නවා, බැංකින් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න නැති දෙයක් නැහැ.
ඒක ඇතුළේ තියෙන රස්සාවල් ඇති වෙන්න. තමන්ගේ දක්ෂේරියා එකක් බලාගෙන යන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරවලට උපදෙස් දෙන්න පුළුවන්. ඒක කවදාවත් ජීවිතේ ෆේල් නොවන ඒරියා එකක්. ඒක නමුත් ලංකාව මේ ලංකාව අර නිෂ්පාදනයට, ලංකාව ස්වයං පෝෂිත කිරීමට ෆෝකස් එකක් නැහැ. ඒක මත අධ්‍යාපන ක්‍රමවේද හැදිලා තියෙන්නේ මේ සේවාවන් සපයලා සරලව සුළුවෙන් කීයක් හරි හම්බ කරන් ජීවත් වෙන ආර්ථිකයක් විදිහට තමයි හැදිලා තින්නේ. ඒකට හේතුව තමයි ඔබතුමිය ප්‍රවේශය ලබා දුන්න විදිහට මේ ව්‍යාපාරිකයෝ බිහි වෙන ඩිරෙක්ට් ක්‍රමයක් නැත්තේ. අහම්බෙන් බිහි වෙන්නේ. ඒ කියන්නේ හුඟා කරේජ් එක තියෙන කෙනෙක්. ඒ කියන්නේ මට මේ පඩි අරගෙන දැන් එක කියමනක් තියෙනුනේ ඔය මේ කවුද වොරන් බෆට්ද මන්ද කවුරුහරි කියලා තියෙනවා ජොබ් එකකින් පඩි අරන් කවදාවත් ධනවතෙක් වෙන්න බෑ කියලා. ඒක අපි හැමෝටම මෙහෙමයි. දැන් මමත් සෑහෙන කල් පඩි ගතපු කෙනෙක්. ලිමිටේෂන් තියෙනවා. ඒකින්ද මේ හොඳම දේ හැමෝම පඩි ගන්න කෙනෙකුට වැඩිය පඩි ගෙවන කෙනෙක් බවට පත් කරන්න තමයි අපි උත්සාහ කරන්න ඕන. එහෙම වුණොත් එයාගේ සීමාවන් අපිට කියන්න බැරි තරම්. හැබැයි දැන් ඔබතුමා ඔය කොයි තරම් සාධනීය ලෙස ධනාත්මක ලෙස ව්‍යාපාරිකයා ගැන නිර්වචනය කරත් අපේ හීනවලවත් ව්‍යාපාරිකයෙක් වෙන්න අදහස් නෑනේ. දැන් අපි පොඩි කාලේ දොස්තරවරු වෙන්න, ඉංජිනේරුවෝ වෙන්න හීනමවනවා. හැබැයි මේ කවුරුත් ව්‍යාපාරිකයෙක් වෙන්න හීනමවන්නේ නෑනේ. ඔව්. ඒක දුලාශි ඇත්තටම වෙන්නේ අපේ පුංචි කාලේ මේ අපි ගෙවල් වල හැදෙන වැඩෙනකොට. දැන් මට මගේ අම්මා ඒ කාලේ කියලා තියෙනවා මේ පුතා හොඳට ඉගෙනගෙන මම හරි දුර්වලයි ඉස්කෝලේදී. පුතා හොඳට ඉගෙනගෙන මේ වගේ නෙමි ලොකු ගයක් හදන්න, වාහනයක් ගන්න, මේ ටයි එකක් ඇඳලා යන්න. ඔහොම හීන මවන්නේ අපිට මේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු. ඔය වචන තමයි තාමත් ලංකාවේ බහුතරයක් අයට මේ ලොකු වචන. ඇත්තටම ඔය ඔහොම අපිට ඩිරෙක්ට්ලි පේන ප්‍රොෆෙෂන් වල බරපතල ගැටලු තියෙනවා. ඒවා අපි ඕපන්ලි කතා කරන්නේ නැහැ. මේ අවස්ථාවේ මම කතා කරන්නෙත් නැහැ ඒ ගැන. මොකද ඔය හැමෝගෙම ආදායම් වල ගැටලු තියෙනවා දුලාශි. ඒ අපිට ඒ තනතුරු ලබා ගත්තට අපිට අපි හිතන විදිහට ආදායම් වෙන්නේ නැහැ. ඒ වගේ නෙමෙයි ව්‍යාපාරිකයෙක් වුණා කියන්නේ එයාට මේ ව්‍යාපාර කටයුත්තේ ලාභ මදි නම් තව ඊට අනුයාත දෙයක් පටන් ගන්න පුළුවන්. තව ඊට අනුයාත එයාට හොඳට සල්ලි තියෙනවා නම් එයාට වෙනත් ව්‍යාපාර මිලදී ගන්න පුළුවන්. තවත් දේවල් කරන්න පුළුවන්. ඒ වගේ හුඟක් ලොකු පරාසයක් තියෙන දෙයක්. ඇත්තටම අපේ ලංකාවේ කල්චර් එක මේ දෙමව්පියෝ සහ ගුරු භවතුන්ගේ වගකීමක් තමයි මෙහෙම හීනයක් දෙන එක. මේක මේ වගේ දෙයක් Tamanට ඕන විදියට ඕන තරම් මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන්, නැතිබරයට සලකන්න පුළුවන්, කෙනෙකුට ගෙවල් හදලා දෙන්න පුළුවන්. මේ වගේ හුඟක් දේවල් කරන්න පුළුවන් හීනයක් මේක. පුංචි කාලේ ඔළුවට දුන්නොත් මොකද මේ අනිත් කලමනාකරණය ඉගෙන ගැනීම වැදගත්කම දුලාශි. Tamanට ඒකෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණත් එයා ගෙදර කුස්සිය පරිපාලනය කරයි හොඳට. ගෙදර වත්ත පිටිය පරිපාලනය කරයි. මොනවා හරි මේ පරිපාලනයෙන් එයා වැඩක් ගන්නව අනිවාර්යෙන්ම. දැන් වෛද්‍යවරයෙක් වෙන්න බැරි වුණොත් ඒ ළමයන්ට යන්න තියෙන මාර්ග හරි අඩුයි. අතලොස්සයි තියෙන්නේ. කලමනාකරණය ඉගෙන ගත්තොත් එයාට සෑහෙන දේවල් කිරීමේ අවස්ථාව තියෙනවා. ඒකින්ද මම ආරාධනා කරන මේ අපේ ප්‍රේක්ෂක බවතුන්ට මේ දරුවන්ට ඔළුවට දෙන්න. මොකද මේක තමයි දෙන්න පුළුවන් ලොකුම දේ. දැන් වෛද්‍යවරයෙක් වුණත් එයාට කියන්න හොස්පිටල් එකක් දාන්න, ෆාමසිටිකල් කම්පැනියක් පටන් ගන්න. මේ ව්‍යාපාර තමයි රටට ඕන, ලෝකෙට ඕන. මොකද හැමෝම ඩිපෙන්ඩන්ට්, හැමෝම කාලා බීලා ඉන්න කැමති අයනේ. ඒකින්ද අර තීරණ අරන් ඉස්සරහට එන්න පුළුවන් අය ක්‍රියාත්මක කරන්න දැන් හරි පටන් ගන්න ඕන. එතකොට අවුරුදු 30කට පස්සේ අපිට ප්‍රතිඵල බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ අපි දැනගෙන හිටියේ නැහැනේ කොරෝනා එනකන් මේ තරම් කොත්තමල්ලි සහ මේ දේශීය බෙහෙත් වලට ඉල්ලුමක් ඇති වෙයි කියලා. ඔව්. මේ සුගීෂ්වර මහත්මයා ව්‍යාපාරිකයෙක් වෙන්න යනවා කියලා කිව්වහම බොහෝ වෙලාවට අපේ වැඩිහිටියෝ කියනවා දැන අමාරුවේ වැටෙන්න එපා කියලා. දැන් ව්‍යාපාරයක් කරනවායි කියන්නේ එහෙම දැන වලේ වැටීමක්ද? හුඟක්ම කොළඹින් පිට වැඩසටහන් වලදී මට ඇහෙන දේවල් තමයි මම එක උදාහරණයක් කියන්නම්. ඒ ඇහෙන දේවල් මත ව්‍යාපාරිකයක් කරනවා කියලා හිතූ හැටියම මිනිස්සුන්ට මතක් වෙන්නේ මේ ඒකේ අනුයාත කොටසක්. ඒ කියන්නේ මේ ව්‍යාපාර මොකක් හරි පොඩි කටයුත්තක් කරන්න පටන් ගත්තම එයාට මතක් වෙන්නේ මේ බඩු ප්‍රවාහනය කරන එක ගැන. එයා ඉතින් මුලින්ම ගන්න ඩිමෝ බට් එක. හරි මොකක් හරි වාහනයක් ගන්න.
එයාගේ ව්‍යාපාරය හිතන්නකො තලගුලි කියලා තල නිෂ්පාදනයක් කරන්න යන්නේ එයා ඉස්සෙල්ලම ගන්න ලොරියක්. ඇත්තටම ප්‍රවාහනය නෙමෙයි යාගේ ව්‍යාපාර කටයුත්ත. යාගේ ව්‍යාපාර කටයුත්ත තලගුලි. ඉතින් ඒක හින්දා මේ ව්‍යාපාර වලින් මිනිස්සු නැති වෙන්නේ මේ කරගන්න බැහැ කියන හැඟීම ඇවිල්ලා අනාථ වෙනවා කියලා ඔය අපිට ඇහෙන්නේ. මේකට මිනිස්සු හිතාමතා සල්ලි දාන දුලාශි. සල්ලි දාන ව්‍යාපාර කටයුත්තට නෙමෙයි. අපි හැමතිස්සෙම හිතා ගන්න ඕන මේ තියරියේ තියෙන මෙහෙම දෙයක් මේ වටිනාකම් සමුච්චය කියලා එකක්. මේ හිතන්න තලගුලියක නම් තලගුලිය විකිනීම බවට පත් වෙන්නේ ඒ තලගුලියේ තියෙන රස. ඒක කොච්චර පිරිසිදුද ගුණාත්මකද රස කියන එක මත. ඕක තමයි මේ ඕකට කියන්නේ ඉංග්‍රීසියෙන් value proposition එක කියලා. ඒ කියන්නේ ඒක විකිනීමක් බවට පත් වෙන්න තියෙන සීක්‍රට් එක. ඉතින් ඔතන තියෙන ලොකු පරාසයක්. ඒ කියන්නේ ඕක අනන වෙලාවේ තෙන්දි කරන කටයුත්ත මත ඕක වෙන්නේ. නමුත් එයා හිතන්නේ මේක ප්‍රවාහනය සහ වෙළඳ පොළ ජය ගැනීම පිළිබඳ. තලගුලිය රසගුණ ගැන හිතනවට වැඩිය එයා වෙනම දෙයක් ගැන හිතනවා. අන්න එතකොට තමයි එයාගේ මුදල් නාස්ති වෙන්නේ. මොකද තලගුලිය ගැන හිතලා එයා ඒ කටයුත්ත කරනවා නම් ඉදියප්ප හදන කෙනෙක් නම් ඒක. ඒ කටයුත්ත කරනවා නම් අලාභ ලැබෙන්නේ නැහැ දුලාශ. ඕන තරම් දේවල් තියෙන සල්ලි නැතුව කරන්න පුළුවන්. ඒකින්ද අර අනුන්ගේ කටයුතු ඇත්තටම තලගුලි කරන කෙනෙක් නම් ඒක ප්‍රවාහනය කරන්න මේ කිට්ටුව පහදින 3 wheel එකකට හරි ලොරියක් තියෙන කෙනෙකුට හරි මොකද ඒ කටයුත්ත යා පටන් ගන්න ඕනේ යා තලගුලි 20000ක් මාසෙට විකුණන්න පටන් අරන් ප්‍රවාහනය ව්‍යාපාර කරන්නේ අදියරෙන් අදියර මේ තමන්ගේ ඩිවිෂන් ඔක්කොම ඉස්සෙල්ලා දාගන්න ඕනේ නැහැ. තමන්ට කළ හැකි දේ තලගුලිය තමන් බලා ගන්න ඕන. පැකින් ගැන හිතන්නත් එපා. පැකින් දෙවනුව. පැකින් පුළුවන් නම් පිටට දෙන්න. ඒ වගේ කරලා ඒ අර වටිනාකම් සමුච්චය value proposition එකටම ෆෝකස් එක දෙන්න ඕනේ. ඒක වියදම් නෑ දුලාශ. ඒක ඉතා සුළු මුදලකින් කරන්න පුළුවන්. මේ ලංකාවේ මේ මිනිස්සුන්ගේ කල්චර් එකේ තියෙනවා මේ බිස්නස්මන් කෙනෙක් හරි මට සමාගමක් තියෙනවා මට ව්‍යාපාරයක් තියෙනවා කියවම වාහන මතක් වෙන්නේ. මට ඒකට තැනක් ඕන කියලා. ওই දෙකම මුලාව. ඒක තමයි සල්ලි නැති වෙන හේතුව. ඔය ව්‍යාපාර කටයුත්ත ගෙදර තමන් ඉන්න කාමරේ කරන්න පුළුවන්. ඕක ගෙනියන්න ඕනේ නැහැ කොහෙවත්. තමන් ගෙනියන්න එපා. තමන් හදලා නිෂ්පාදනය එළියට දාන්න ඊට පස්සේ කියන්න ඕන කෙනෙකුට ඇවිල්ලා ගෙනියන්න හරි. දන්න කෙනෙක් මාර්ගයෙන් ප්‍රවාහනය කරන්න. ඒතකොට අලාභ වෙන්නේ නැහැ. දැන් සුගීශ්වර මහත්මයා බොහෝ දෙනෙක් ව්‍යාපාරයක් කියලා කිව්ව ගමන් තමන්ගේ හිතේ මවා ගන්න චිත්ත රූපය කාර්යාලයක් පරිගණකයක් සේවකයෝ කිහිප දෙනෙක් ඕක තමයි ව්‍යාපාරය කියලා කියන්නේ. එතනින් එහාට මේ ගෙදර ඉන්දියාප්ප ටික හදලා විකුණන, වත්තේ හැදෙන පලා ටික විකුණන එහෙම කෙනාට සමාජයේ වටිනාකමක් නැහැ. ව්‍යාපාරයක වටිනාකම තීරණය වෙන්නේ මේ බාහිර සාධක එක්කද? වායු සමනය කරපු ඔෆිස් එක, එහෙමත් නැත්නම් වාහනේ මේ දේවල් මතද නැත්නම් ඊට එහා දේවල් මතද? මේ ලංකාවේ දුලාශ කියන කතාව ඉතාමත් මේ වළංගුයි. ලංකාවේ මේ කල්චර් එකේ තියෙන දෙයක් තමයි අල්ලපු ගෙදර කෙනා හරි කෙනෙක් හිතයි කියලා හිතන දෙයක් මත තමන් කරන කටයුතු ඔක්කොම වෙනස් කරනවා. ඒ කියන්නේ හන්දියට යනෝ සීනි කිලෝ එක ගේන්න කාර් එකෙන්. ඒ කියන්නේ එයාට පයින් ගියොත් අවනම්බුවක්. ඒ කියන්නේ කෙනෙක් මම බංකොලොත් කියලා හිතයි කියලා. ඔහොම සමාජයක් තමයි ලංකාවේ තියෙන්නේ. එහෙම හිතනව නම් මේ ව්‍යාපාර ගමනේ යන්න එපා. එතකොට අලාභ වෙනවා. ඔය මොකද මේ ඇටිටියුඩ් එක හරියන්නේ නැත්නම් අනුන් හිතන දේ ගැන හිතලා තමන් වැඩ කරන කෙනෙක් නම් නිකන් ඉන්න එක හොඳයි. මොකද යා අලාභ ලබන කෙනෙක්. අනුන් මොනවා හිතුවත් මම මගේ ගමනේ යනවායි කියලා කෙනා හිතන්නකෝ කීර කොළ විකුණන කෙනෙක් කියලා. එයා මට මහා සද්දන්ත ව්‍යාපාරිකයෙක්. එයා ලොකු වෙනවා කියන එක මම දන්නවා. නමුත් ඒ මානසික සිතුවිල්ල මත එයා හිතන් ඉන්නව නම් මම මේක මට වාහනයක් ඕන, ඔෆිස් එකක් ඕන, අර හේතු වෙන එක උස පුටුවක් ඕන කියන එක හිතන් ඉන්නව නම් එයා ඒ ගමනේ යන්නේ නැහැ දුලාශ. ඕක තමයි දැන් හුඟක් තැන් වලට මම යනවා එන්න කියලා හුඟක් කරදර කරන සමහර අය ගිහිල්ලා බැලුවම නිෂ්ඵල දේවල් හරියට තියෙනවා. ඒ අය මත් එක්ක හිත රිදුනත් මං කියන දේවල් තියෙනවා. දැන් ඔයාට මේ ව්‍යාපාර කටයුත්ත කරන්න මේ 24000ක් වටින පුටුව ඕනයි කියන එක. එහෙම වැරදි කරගෙන තියෙනවා. නමුත් ඒ වැරදි කරගෙන තියෙන අය හරි ගස්ස ගන්නවා.
එයාලට මේ මඟ පෙන්වීම නැති ගැටලුවකුත් තියෙනවා. එක් කොට්ටාශයක් ඕන නෑ දෑ පරපුරට මේවා පෙන්වන්න. එයා රස්සාවෙන් අයින් වුණේ මගේ අඩුපාඩුවකට නෙමි මම මේ වගේ දක්ෂ කෙනෙක් කියලා නැති සාර්ථකත්වයක් පෙන්වන්න සල්ලි වියදම් කරන පිරිසක් ඉන්නවා. ඒ අය ඇත්තටම ව්‍යාපාර ලෝකේ ජයග්‍රහණය වෙන්න chance එක හරිම අඩුයි. ඒක හින්දා අපි ඇත්තටම උදව් කරනව නම් කරන්න ඕන මේ සත්‍යවාදී ව්‍යාපාරික ඇතුලේ ඇඹරෙන දඟලන මහන්සි වෙන්න ඒකෙන්ම දියුණු වෙන්න උත්සාහ කරන අය. ඒ කට්ටිය හරියට පොළොවේ ඉන්න හම්බල් මිනිස්සු. ඒ කට්ටිය පයින් යනවා, බයිසිකලයක යනවා, ඒ වගේ සරල මිනිස්සු. ඒ අය දියුණු වෙන එක නවත්තන්න බෑ කාටවත්. ඒ වගේ සරල මිනිස්සු කඩාගෙන යන්නේ දුලාශ. ඒ කට්ටියගේ දියුණුව හරි වේගවත්. මොකද එයා අනිත් අය හිතන දේ ගැන හිතන්නේ නැහැ. එකම දේ ඒකයි. ලංකාවේ හුඟක් දක්ෂතා තියෙන අය දුක් විඳින්නේ ඕකෙන්. හොඳයි. දැන් මේ වැඩසටහන නරඹන කෙනෙකුට හිතෙන්න පුළුවන් සුගීශ්වර මහත්මයා ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනි කියලා. හැබැයි හිතේ හොඳ සංකල්පයක් තියෙනවා. ඒත් එක්කම ව්‍යාපාරය කරන්න හොඳ හයිය හිතක් තියෙනවා. හැබැයි මූල්‍යමය පරිසරය එතරම් ශක්තිමත් නැහැ. තේරෙන විදිහට කිව්වොත් අතේ සල්ලි නැහැ. එහෙම කෙනෙකුට ව්‍යාපාරිකයෙක් වෙන්න බැරිද? පුළුවන්. එයාට තමයි හොඳම අවස්ථාව තියෙන හොඳම දොරකොඩ. මොකද එයාගේ අතේ සල්ලි තිබුණා නම් ඔය සල්ලි ටික ඔක්කොම දාලා එයාගේ මූලික වශයෙන් තියෙන අඩුපාඩු ටිකෙන් ඒ සල්ලි ටික නැති වෙන්න පුළුවන්. අපි ඕන කෙනෙක් ඕන දෙයකට ගියාම ඒකේ අඩුපාඩු ගන්නේ දුලාශි. අපි හැමතිස්සෙම එහෙමයි. ඒ අත්දැකීම් තුලින් තමයි පරිචය ලබන්නේ. එයාට සල්ලි තිබුණොත් ওই සල්ලි ටික නැති කරගන්න. සල්ලි නැතිවි එක තමයි හොඳම සුදුසුකම ව්‍යාපාරයකට පටන් ගන්න. එතකොට එයා සුළුවෙන් රුපියල් 5000න් තමයි ඒකට යන්නේ. එතකොට එයා කරන අඩුපාඩු වල කොස්ට් එක කීයද? රුපියල් 5000යි. මොකද මේ මිලියන 5කින් පටන් ගන්න ව්‍යාපාර දියුණු වෙන්නේ නැහැ. 5000න් පටන් ගන්න ව්‍යාපාර දියුණු වෙන්නේ නැහැ. ඒකේ ක්‍රියාවලිය කටයුත්ත තියෙන්නේ ඒ කරන දේ කොච්චර හරි විදියට හිතලා කරනවද කියන එකයි. සංකල්පය ඒක. දාන මුදල නෙමෙයි දුලාශි. ඒ කියන්නේ එයා හිතනව නම් මගේ අතේ 5000 තියාගෙන මිලියන 5කින් මේක කරාට පස්සේ ලාභ මෙච්චරයි කියලා එයාගේ හිතේ ඇටිටියුඩ් ප්‍රශ්නයක් තියෙනවා. මේ මොකද ඒක ලංකාවේ තියෙන ওই මිනිස්සුන්ගේ තියෙන ගැටලුවක් තමයි. එයා ඒක ගණන් හදලා බලන මේක 50කින් වැඩි කරලා මේ ගානෙන් වුණා නම් මට ලාභේ මේකයි කියලා හීනමවල දුක් විඳිනවා. නැති දෙයකට ඒක කරන්න බෑනේ යන්නේ. හැමතිස්සෙම සුළු මුදලක් දාලා අත්දැකීම අරගෙන ඒ ලබන ලාභේ මිලියන 5න් ලබන ලාභයට වැඩිය වටිනෝ සහ පවතිනෝ. ඒක සස්ටේනබල් මොකද්ද? පවත්වාගෙන යන්න පුළුවන් දෙයක්. ඒක හින්දා සුළු මුදලකින් කරන එක. අනිත් එක ව්‍යාපාරයට ඇත්තටම පොඩි මුදලක් හරි ඕන රුපියල් 25000 50000 ඒක අතේ තියෙන සල්ලි වලින් දාන්න එපා ව්‍යාපාරයක් කරන්න ඕන. ඒක ණය මුදලකින් දැම්මම මානසික බැම්මක් එනවා දුලාශි. එතකොට මේක ගෙවන්න ඕනයි කියන බැම්ම නිසා එයා මහන්සි වෙනවා. ඒක නිකන් අතාරින්නේ. අන්න ඔය වගේ පොඩි පොඩි ටෙක්නික් වලින් ඕන බිස්නස් පටන් ගන්න. එතකොට එයා රෑ දවල් නැතුව ඒකට මහන්සි වෙලා ඒක ගෙවන්න උත්සාහ කරනවා. හැබැයි එක දෙයක් තියෙනවා ව්‍යාපාර කරන ව්‍යාපාරේ ලාභ අඩු නම් ණය වෙන්න එපා. හැමතිස්සෙම ඕකට අපි මේ තියරි එක කියන්නේ බිස්නස් මොඩල් එක කියලා. ඉස්සෙල්ලා අපි බිස්නස් මොඩල් එක හදා ගන්න ඕනේ. ඒකට සරින ලාභයක් තියෙන්න ඕන. තමන්ගේ කටයුතු ටික කවර් වෙන ලාභයක් තියෙන්න ඕන. ඒ ලාභය තියෙනව නම් පමණක් ණය වුණාට කමන්නේ නැහැ. ඒතකොට ණය ගෙවාගෙන පොලි ගෙවාගෙන යාට යන්න පුළුවන්. ඒකින්ද පළවෙනි එක බිස්නස් මොඩල් එක හරියට හදා ගන්න ඕන. දෙවෙනි එක කළමනාකරණය. කළමනාකරණය කොහෙද තියෙන්නේ? මනසේ. තමන් හිතන පතන විදිය. ඒක හරියට තියෙන්න ඕන. තමන්ගේ නෑ කෙනෙක් හරි කාට හරි පෙන්වන්න හරි ගමේ අය හරි කවුරු හරි හිතන විදිය අනුව තමන් වොරීඩ් නම් බිස්නස් ලෝකෙට එන්න එපා. මොකද මාක් සකම්බර්ග් නොත් ඔය කවුරුවත් හිතන දේවල් ගැන හිතලා නෙමෙයි ඕක දැම්මේ. මිනිස්සුන්ගේ අඩුපාඩු ගැන හිතලා. මිනිස්සු මේ වගේ අදම බාල මිනිස්සුයි කියලා එයා දැනගෙන හිටියා. මොකද එයා ඒ වගේ අදම බාල කෙනෙක් ආශ්‍රය කරන්න බැරි අමුතුම ලංකාවේ අපි සරල බසෙන් කියනව නම් අපතේක්. කිසිම සමාජ ඇසුරක් නැති යාළුවෝ නැති කෙනෙක්. ඒක හින්දා එයාට පර්සනල්ටි එකක් නැහැ කාට හරි කතා කරන්න. අපි දැන් මං පාරේදී හම්බුණා ආදුලාශි කොහොමද කියලා අපිට කතා කරන්න පර්සනල්ටි එකක් තියෙනුනේ. එහෙම නැති කෙනෙක් මාක් සකම්බර්ග්. එයා ඒක හින්දා මේ හමු වෙලා කතා කිරීම මග අරින්නම Facebook එකක් හැදුවා.
මේ කතා නොකරන ඈතට වෙලා හොරෙන් කරවලේ ඉඳන් යාළුකම් පවත්වන්න පුළුවන් මේ බාල ක්‍රමයක් හැදුවා. ඒ ක්‍රමේ හැදුවට පස්සේ වෙන වෙන මාර්ග හැදුනා යාට ඒකෙන් සල්ලි හොයන්න. ඒකින් හින්දා පටන් ගැම්ම එක තැනක්. ඕන ව්‍යාපාරයක දිගට යනකොට මේකේ මාර්ගෙනෝ. උල්පත් පෑදිලා එනවා. ඒකින් සංකල්පය හදාගන්න එතනින් දියුණු වෙන්න පුළුවන්. මුදල කියන එක වැදගත්කමක් ඇත්තෙම නැහැ. හොඳයි. අද අපි මේඩ් ඉන් ශ්‍රී ලංකා වැඩසටහන තුලින් කතා කරමින් ඉන්නේ ව්‍යවසායකයෙක් වෙන්න ඉගෙන ගන්න ඕනේ දේවල් මොනවද කියන කාරණාව සම්බන්ධයෙන්. දැන් සුගීශ්වර මහත්මයා මතක් කරා මේ Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ගැන. ඔහු සමාජශීලී නොවන කෙනෙක් එක්ක ඍජුව කතා කරන්න බැරි පෞරුෂත්ව හීනමානයක් සහිත පුද්ගලයෙක් කියලා අන්තර්ජාලයේ බොහෝ තැන්වල තියෙනවා. හැබැයි ඔහුගේ නිර්මාණය ලෝකය පුරා ප්‍රචලිත වුණා. ඔහු එහින් ලෝකේ ඉන්න තරුණ ධනවතුන් අතරට ගියා. ඒ වගේම තමයි වෝල්ටර් ඩිස්නි. ඔහු හදපු ලස්සන චිත්‍ර ටික ලෝකේ හැමෝම ආදරෙන් පිළිගත්තා. හැබැයි මේ වගේ සංකල්ප අපේ රටේ බිහි වෙනවා අඩුයි කියලා හිතෙනවානේ. එහෙම චෝදනාවක් තියෙනවා. හරියට හරි දුලාශේ. අපේ ඇත්තටම දැන් අපේ දරුවෙක් අධ්‍යාපනය පටන් ගන්න මේ ප්ලේ ගෲප් කියන එකෙන්නේ මම දන්නේ වැඩි හරියක් දෙමව්පියෝ වයස 2මාරෙන් දරුවෝ ඔකට යවන්නේ. හරි තණ්හාවෙන් තියන් ඉන්න මේ මගේ දුව පුතා කියලා. ගෙදරම තියන් ඉන්න. මේ අවුරුදු 2මාරෙන් යන ප්ලේ ගෲප් එක තමයි ජීවිතේ වටිනම කාලේ. ඊට පස්සේ අර ඒකෙන් පස්සේ මේ ප්‍රී ස්කූල් එකට ගිහිල්ලා ලෝ නර්සරි අපර් නර්සරි ගිහිල්ලා ස්කෝල්ට ගියාට පස්සේ ඒ දරුවා නැති වෙනවා. සාම්ප්‍රදායික ඒ දරුවගේ මනස කාලා දමන ක්‍රියාවලියේ ඔහේ යනවා. ඒ අපේ අධ්‍යාපන ක්‍රමයේ සෑහෙන යල් පැනලා ගිහිපු පරණ ටෙස්ටඩ් නැති අවශ්‍යතාවය මත එක එක අයගේ හිතාමතා සබ්ජෙක්ට් මේකට විෂය මාලා ඇතුල් කරපු ඉතා අවිධිමත් දෙයක් දැන් තියෙන්නේ. ඒකෙන් මේ ඉගෙන ගත්තපු කොළ තියෙන අය බිහි කරනු විතරයි. ඔය දැන් ඔබතුමිය ගත්ත උදාහරණය ඉතා ප්‍රබල දෙයක්. මේ ලෝකේ පුදුමාකාර අලුත් දේවල් ඇවිල්ලා ඒවට ඩොලර් ට්‍රිලියන ගණන් මුදල් වටින බ්‍රෑන්ඩ් බවට පත් වෙලා සමාගම් බවට පත් වෙලා ඒ පලාතකවත් ඒකේ අංශු මාත්‍රිකවත් දායකත්වයක් සහ සමාන කටයුත්තක් කරන්න බැරි වෙලා තියෙනවා. නමුත් මේ මම කියපු සාම්ප්‍රදායික ෆ්‍රේම් එකෙන් පිට ගිහිපු මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා. ඒ අය ඒ ලංකාවෙන් පිට ගිහිල්ලා ඔය කියපු සමාගම් වල වැඩ කරලා සහ ප්‍රබල දායකත්වයක් දක්වපු අය. ඉතින් මේ දරුවන් සමහර අය මුලින්ම තේරුම් ගන්න මේ සාම්ප්‍රදායික ගමන ගියොතින් අපේ හිතුම් පැතුම් තමන් නැති වෙනවා කියලා. අන්න ඒ අය වෙනස් විදියට හිතනවා. එහෙම වෙනස් විදියට හිතීමෙන් විතරක් එයාට එළියට එන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඇත්තටම සංකල්පමය වශයෙන් දුලාශී ඔය ඔබතුමිය ගත්ත උදාහරණ ඔක්කොම මිනිස්සුන්ගේ නීඩ් එකකට කරපු එකක්. නමුත් මෙතන ඉන්න මේ පිරිසයි අපි දන්නේ මට මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවද කියලා. දුලාශී ඒ වගේ දෙයක් නිර්මාණය කරලා එළියට දැම්මට පස්සේ මම දකින්න වාව් මේක මටත් හරියන්න ඕනේද කියලා. නමුත් මම කලින් දැනගෙන හිටියේ නෑ මට මෙහෙම දෙයක් ඕනයි කියලා. අන්න ඒක තමයි මාකටිං කියන්නේ. ඒ කියන්නේ නීඩ් එක ක්‍රියේට් කරනවා. ඒ කියන්නේ අපි දෙන්නගේ දුලාශිකේ මගේ මනසට තව අවුරුදු 5කින් ඕන දේ දැන් දකින්න පුළුවන් කෙනෙක් ගැන තමයි ඔයා කියන්නේ. දුලාශි. එහෙම අය ලංකාවෙන් හැදෙන්නේ හදලා ඒ වගේ අය හදන මේ බාහිර පන්ති නෑ. ඒ වගේ අය හදන ඉස්කෝල නෑ. ඒ වගේ අය හදන ගුරුවරු නෑ. ඒ වගේ අය හදන ක්‍රියාවලියක් නෑ. ඉතින් එහෙව් කොට එහෙම මේ නිකන් අර මේ සුළඟේ බලයෙන් මේ ඒ ක්‍රියාවලිය වෙන්නේ නැහැ. අන්න මේක අපි මේ වගේ වැඩසටහන් වලින් සමාජගත කරන්න පුළුවන් නම් ලක්ෂයකට එක්කෙනෙක් ආවත් ඇති. ලක්ෂයකට එක්කෙනෙක්. ඒ කියන්නේ දැන් මේ ඉන්න තරුණ ටීනේජර්ස්ලා කියන ගෲප් එකේ ලක්ෂයකට එක්කෙනෙක් හරි ඇවිල්ලා මේක කරවතින් ඩොලර් ට්‍රිලියන ගාණක් ලංකාවට එන විදිහට. ඒ කියන්නේ ලංකාවේ GDP එක ලංකාවේ අයවැය පරතරය පියව ගන්න පුළුවන් එක සමාගමක් හැදුනොත්. එක අවශ්‍යතාවයක් සැරිලුවොත්. ඒක දැන් මිනිස්සු පාර දිගේ හොයාගෙන යන දෙයක් නෙමෙයි. ඉදිරියේ අවශ්‍ය වෙන මිනිස්සුන්ගේ හුඟක් කරදරයක් කොට දන්නේ නැතුව දැනට යන ක්‍රියාවලියට සොලියුෂන් එකක් දෙන්න ඕනේ. දැන් අපි කරගෙන යනවා. ඒකට අපිට වෙලා යනවා. මේක මේ වගේ කම්බසක්.
මේකට සොලියුෂන් එකක් එයා හදලා දානවා එළියට. අන්න එතකොට ඒකට මුදලක් එනවා. මහා විශාල සමාගම බවට පත් වෙනවා. එහෙම තමයි ඔය නව නිර්මාණ ඔය වගේ සංකල්ප තමයි ලොකු සමාගමක් බවට පත් වෙන්නේ. සංකල්ප ව්‍යාපාර බවට පත් වෙනවා කියලා සුගීශ්වර මහත්මයා කියනවා. හැබැයි සංකල්පයක් ව්‍යාපාරයක් බවට පත්වීමේ සිට ව්‍යාපාරයක් රට හඳුනා ගැනීම දක්වා ක්‍රියාවලිය මහා විශාලයි. ඒ ක්‍රියාවලිය තුළ සුමට මාර්ගයක් ව්‍යවසායකයෙකුට ව්‍යාපාරිකයෙකුට මුණ ගැහෙන්නේ නැහැ. ඒ මාර්ගය කටෝරයි. අපි සූදානම් ඒ ගැන තවදුරටත් කතා කරන්න. අපි මද විරාමයක් සඳහා යමු වෙනවා ඊට කලින් රැඳෙන්න ඔබ ජයමග නාලිකාවත් එක්ක. විරාමෙන් අනතුර අපි නැවතත් එකතු වෙනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක. අද අපි කතා කරන්නේ ව්‍යවසායකයෙක් වෙන්න ඉගෙන ගන්න ඕනේ දේවල් සම්බන්ධව. අපිත් එක්ක එකතු වෙන්නේ බාහිර කතිකාචාර්ය ව්‍යාපාර සංවර්ධන උපදේශක සුගීශ්වර සිරිමාන මහත්මයා. සුගීශ්වර මහත්තයා දැන් ඔබතුමා විරාමයට යන්න කලින් පිළිතුරේ කීප වතාවක් කිව්වා මේ out of frame thinking කියලා. ඒ වගේම මම අහලා තියෙනවා හොඳ ව්‍යවසායකයෙක් වෙන්න, හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පැරඩයිම් එක shift කරන්න ඕනේ කියලා. මොකද්ද මේ දෙකම එකක්ද නැත්නම් මොකද්ද මේ කතාව? ඕක ඇත්තටම මේ දුලාශි වළංගුයි අලුතෙන් එන අයටත් සහ දැනටමත් ව්‍යාපාර කරගෙන යන අයටත්. ඕක ඇවිල්ලා මාකටිං වලට සම්බන්ධ දෙයක් තමයි මේ ඔබතුමිය මේ එළියට ගත්තේ. මේ අපි සාම්ප්‍රදායිකව කරන් යන ව්‍යාපාරයක් කියලා හිතන්නකෝ. සමහරට තාත්තගෙන් ආපු ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය ඒ ව්‍යාපාරයේ භාණ්ඩය දැනටමත් විකිනෙනවා. නමුත් ඕකේ ස්වරූපය වෙනස් කිරීමක් හෝ රීබ්‍රෑන්ඩ් කිරීමකින් මේක තවත් සෙග්මන්ට් එකකට අලුත් කොට්ටාශයකට විවෘත කරන්න පුළුවන් නම් ඕක ආයි රීපොසිෂන් වෙනවා. එතකොට ආයි තව කොට්ටාශයක් මේක පරිහරණය කරන්න පටන් ගන්නවා. දැන් හිතන්නකෝ මොකක් හරි භාණ්ඩයක් අසුරන විදියක් කියලා හිතන්නකෝ බෝතලයක්. බෝතලේ විකිනෙන්නේ ඒ බෝතලේ හැඩය මත හෝ වෙන මොකක් හරි පෙනුමක් මත කියලා හිතනවා නම් ඒකෙන් ඒක වෙනස් කරන්න ඕන රෙගියුලර්. වෙනස් කරලා තව ඒකෙන් වෙන්නේ මාකට් එක වැඩිවීමක්. තව පිරිසකට මේක විවෘත වෙනවා. මේක දැන් අපි ගමු භාණ්ඩයක් මේ මොකක් හරි ඩිවයිස් එකක් වගේ දෙයක්. ඒකට පුළුවන් දැන් ටෙක්නොලොජි එකක් ඇඩ් කරන්න. අපි දැන් ඇත්තටම ඒ කාලේ අපි ෆොටෝ ගන්න පාවිච්චි කරේ කැමරාවක්. ඊට පස්සේ අපිට ආව ජංගම දුරකථනය. ඊට පස්සේ ආව ජංගම දුරකථනයයි කැමරාවයි දෙකම ගෙනියනව වෙනුවට ජංගම දුරකථනයේ මේ ඔක්කොම දාලා. අන්න ওই වගේ ෆීචර්ස් ඇඩ් කිරීමෙන් වැලියු ඇඩඩ්. ඒ කියන්නේ එකම මුදලකට මිනිස්සුන්ට දෙක තුනක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඒක බන්ඩල් සෙලින් වෙන්න පුළුවන්. ඒ වගේ ඒක ෂේප් එක වෙනස් කිරීමෙන් මහා විශාල පිරිවැටුමේ වැඩිවීමක් කරගන්න පුළුවන්. මේ සේල්ස් වල තියෙනවා දුලාශි මේ සෙග්මන්ටේෂන් එකක්. ඒ කියන්නේ අපි අපේ නිෂ්පාදිතය මිලදී ගන්න ඉන්කම් ගෲප් එකක් තියෙනවා, සෝෂල් ගෲප් එකක් තියෙනවා, ඒජ් ගෲප් එකක් තියෙනවා. ඉතින් මේ තමන්ගේ භාණ්ඩයට නාමනෝ හරි දෙයක් ස්වරූපය, වර්ණය, හැඩය, ගුණාත්මක භාවය වෙනස් කිරීම මගින් ඒක කඩාගෙන තව සෙග්මන්ට් එකකට යන්න පුළුවන් නම් අපිට කෙලින්ම සමාගමේ පිරිවැටුම දෙතුන් ගුණකින් වැඩි කරගන්න පුළුවන්. ඕක ඒ වගේ දෙයක්. ඒ කරගෙන යන ව්‍යාපාර. ඊට පස්සේ අලුතෙන් ව්‍යාපාරයක් ගැන හීනමවන කෙනෙකුට නම් කෙලින්ම යා කරන්න ඕන දේ තමයි ඉතා සරල දෙයක් කරන්න පුළුවන්. මම හුඟක් අයට කියන දෙයක් තමයි මොනව කරන්නත් කලින් සුපර් මාකට් එකකට ගිහිල්ලා කොහේ හරි කොනකට වෙලා පැයක් විතර බලන් ඉන්න ඕන දුලාශේ. මිනිස්සු මිලදී ගන්න දේවල් ගන්න කොහොමද, මොනවා හරි බලනවද? දැන් කිරිපිටි තියෙන ඒරියා එකකට ගියාට පස්සේ මිනිස්සු මොනවද බලන්නේ? මුකුත් බලන්නේ නැතුව කෙලින්ම ඇවිල්ලා කිරිපිටි පැකට් එකක් ගන්නවා. අන්න ඔය දැනුම. ඒ කියන්නේ එතන තමයි හොඳම දැන මිනිස්සුන්ගේ පාරිභෝජන රටාව. ඕක FMCG කියන්නේ fast moving consumer durable කියන සෙග්මන්ට් එකට තමයි වැඩිපුර අදාළ. ඒ වගේම වෙන හાર્ඩ්වෙයාර් අයිටම් නම් හાર્ඩ්වෙයාර් එක ළඟ ගිහින් බලන් ඉන්න පුළුවන්. මිනිස්සු
මොන වගේ අයද මොන වගේ දේවල්ද කොහොම ගන්නේ ඔන්න ඔය මිලදී ගැනීමේ ස්වરૂපය අපිට තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ මත සංකල්පයක් අපිට හදා ගන්න පුළුවන්. වැඩිපුර අය එන්නේ මේකට ඉල්ලන්නේ මේක මේ වගේ දෙයක්. එයාලා මේ වගේ දේවල් අහන මේ භාණ්ඩේ මේ වගේ ගුණයක් තියෙනවද කල්පවත්මක් තියෙනවද කියලා අහන. ඒ මත completely out of the box concept එකක් හදා ගන්න පුළුවන්. ඒ මත අලුත්ම සංකල්පයක් එළියට එන්න පුළුවන්. එහෙම වුණොතින් ඇත්තටම දුලාශය අපි අවංකවම කියන්න ඕන මේ අලුත් දෙයක් කරාම අමාරුයි. ඒක ටෆ්. ඒ මොකද කෙනෙක් වෙළඳ පොලක් ඒකට හදලා නැහැ. ඒ පාරිභෝගික දැනුම සහ වෙළඳ පොල සේල්ස් channels හදා ගන්න ඕන තමන්මයි. හදලා ඒ දැනුම ලබා දෙන්න ඕන. එතකොට ටික කාලයක් යනවා ප්‍රතිලාභ ලබන්න. ඉන්වෙන්ෂන් වල තියෙන ගැටලුව ඒකයි. හුඟක් ඇත්තටම ලේසියෙන් වෙළඳ පොලට ඇවිල්ලා සල්ලි හොයන්න පුළුවන් තරඟකාරී භාණ්ඩවල. ඒ කියන්නේ මිනිස්සු හුඟා ඉල්ලුම වැඩිකම මත බඩු අඩුකම ඉල්ලුම වැඩිකම මත ලොකු මේක නැතුව ලේබලේ වෙනස දකින්න නැතුව මිලදී ගන්න. හුඟා කම්පිටිටිව් ප්‍රොඩක්ට්ස් තමයි ප්‍රවේශයට ලේසි. සහ හුඟක් දැනුවත්භාවයේ අඩු පැති වලින් කොළඹින් පිට ඒ වගේ පැති වලින් ගුණාත්මය පිළිබඳ ලොකු මේක නැතුව මිනිස්සු මිලදී ගැනීම කරනවා. එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ කවදාවත් ගුණාත්මයෙන් අඩුබඩු විකුණන්න එපා පාරිභෝගිකයන්ට. නමුත් මොකක් හරි අවබෝධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ප්‍රධාන නගරවලට ඇවිල්ලා තමන් සල්ලි ඇවිල්ලා මේ ගුණාත්මක භාවය රැකගෙන හුඟක් දේවල් කරගත්තට පස්සේ භාණ්ඩේ තමන්ට මාකට් කරන්න පුළුවන්, සේල්ස් channels හදන්න පුළුවන්. එහෙමයි. හොඳම දේ ඇත්තටම අඩුම වියදම් දේ තමයි තමන් කරගෙන යන දෙයක් හෝ දැනට existing product එකකට ස්වරූපය වෙනස් කරන්න. ඒක තමයි වියදමත් අඩුයි. තමන්ට දැන් ලොකු සමාගමකට නම් ඒක හිතන්නකො බොටල් shape එක වෙනස් කරන්න ඕන නම් මිලියන 400ක් 500ක් යනවා. ඒ බෝතලේ මෝල්ඩ් වෙනස් කරන්න ඕන, මැටීරියල් වෙනස් කරන්න ඕන, ප්‍රින්ටිං, බ්‍රෑන්ඩිං, දැනට තියෙන බෝඩ් වල තියෙන ඔක්කොම අයින් කරන්න ඕන. ওই වගේ විශාල පිරිවැයක්. ඒක හින්දා ඒක ඉතා වැදගත්. ඒකෙන් විශාල ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඒ තමන් ඉන්න අවස්ථාව අලුතෙන් ආපු කෙනෙක්ද ව්‍යාපාර කරගෙන යන කෙනෙක්ද තමන්ගේ ලයිෆ් සයිකල් එකේ කොතනද ව්‍යාපාරය තියෙන්නේ ඒ මත තමයි ඒක තීරණය කරන්න ඕන ඇත්තටම. සුගේෂ්වර මහත්මයා මේ අපිට සමහර කාලවලට විතරක් විශේෂිත වූ ව්‍යාපාරිකයෝ මුණ ගැහෙනවා. දැන් උදාහරණයක් විදිහට පහුගිය කොරෝනා කාල සීමාව තුළ ව්‍යාපාර කරන්නේ නැති එහෙම අදහසක්වත් නැති අයත් පෙරුම් කායන් අලෙවියට යොමු වුණා, ලාභත් ලබා ගත්තා. එහෙම මේ වැඩසටහන බලන කෙනෙක් ඉන්නවා නම් ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි තමන්ගේ විවේකී කාලයේදී පුංචි යමක් අලෙවි කරන්න පුළුවන්. එහෙම දෙයක් කරන එක හොඳයිද? ඉතාමත් හොඳයි. ඕක තමයි අපේ රටට විය යුත්තේ. මොකද හුඟක් අය ලංකාවේ ඉන්න ගැටලුව තමයි දුලාශී තමන් හැමෝම උප්පත්තියෙන් මොනවා හරි ගේනවා. කිසි දෙයක් ටෙස්ට් නොකිරීම මත ඒව අරගෙනම එහෙමම මැරෙනවා. ඔයා කියන දේ අහම්බෙන් කෙනෙකුට දවසක් වුණොතින් එයාට තේරෙනවා මේක මට පුළුවන් මට ඇවිල්ලා තියෙනවා කියලා. අන්න ඒ රිද්ම් එක මොකද ඔහොම 100 දෙනෙක් ඔහොම ඒ කාලීනව දෙයක් කරනවා කියන්නකො. එතනින් 5 දෙනෙක් සාර්ථක වුණාම දුලාශී මේ පුංචි රටට ඇති. මේක මිලියන 22ක් ජනතාව ජීවත් වෙන රටක්. මේකේ ව්‍යාපාරිකයෝ අල්පයයි ඉන්නේ. ඒකින්දා දැන් මං කියන්නේ 100 දෙනෙක් උත්සාහ කරොත් 50 දෙනෙක් සාර්ථක වෙනවා. මේකේ එච්චරට ඔපචුනිටිස් තියෙන මේ ලංකාවේ. ඒකින්දා මේ මිනිස්සු try කරන්නේ නැති ගැටලුව තියෙන්නේ. මිනිස්සුන්ගේ මානසික ඔක්කොම මානසික ගැටලු. මට සල්ලි නැහැ. ඔබතුමේ කිව්වාගේ මට නැති දේ ගැන හිත ඉන්නවා. ඒ නැති අය තමයි තාම සුදුසු ව්‍යාපාර කරන්නේ. තිබුණා නම් ඒ තිබුණු ඔක්කොම නැති වෙනවා අර අත්දැකීම් මැචුව වෙන්න යනකොට. අනිත් එක දෙයක් අපි තරයේ මිනිස්සුන්ගේ මේ අපේ ජනතාවට කිය යුතු දෙයක් තියෙනවා. ව්‍යාපාරයක් කරනව නම් හැමතිස්සෙම හිතන්න අපේ මේක බෞද්ධ රටක්නේ, බෞද්ධ දර්ශනයේ මත යන කල්චර් එකක් තියෙන මොන ආගමක් ඇදහුවත්. ඒකින්ද මොන දේ කරත් තමන්ගේ පාරිභෝගිකයා ගැන ඉතා සද්භාවයෙන්ම හිතන්න පුරුදු වෙන්න ඕන. මං මේ කරන දේ දෙන භාණ්ඩයට සරිලන මිලක් සහ
තමන්ට පුළුවන් ඉතා උපරිම ගුණාත්මක භාවයෙන් ලබා දීලා මේක පරිභෝජනයේ මේ මිනිස්සු නිරෝගී වෙන්න සහ මේ අයට යහපත් සෞඛ්‍යයක් ලැබෙන්නයි කියලා කොච්චර වසවිසක් විකුණනත් එහෙම හිතලා ඕන ඒක කරන්න. හැබැයි ඉතින් බොහෝ දෙනා කියන්නේ මුදලාලිලා ලාභ ලබන්නේ බාල දේවල් විකුණලා කියලා. අනිවාර්යයෙන්ම. නමුත් දුලාශී මොන දේ කරත් ඔය සිතුවිල්ල මත බාල දේවල් තමයි හුඟක් ලංකාවේ ඇත්තටම හුඟක් තියෙන්නේ පාරිභෝගික භාණ්ඩ. කඩේ ග්‍රොසරියක් ගාව ගිහිල්ලා විනාඩි 10ක් ඉන්න දුලාශී කොච්චර අය අහනවද මේට වැඩි අඩුවෙන් දෙයක් නැද්ද කියලා. තමන් සහ තමන්ගේ දරුවන්ගේ බඩට කන දේවල්. අඩු දේවල් හොයන්න. එතකොට ඒ වෙලෙන්දාට අපිට වරදක් කියන්න බෑ. එයාට ඒ ඉල්ලුමට සරිලන දෙයක් දෙන්න වෙනවා. මම කියන්නේ ඒ මොන දේ නිෂ්පාදනය කරන්න මොන දේ වෙළඳාම් කරන්න කඩයක් වුණත් තමන් හද පිරි සද්භාවයෙන් ආදරෙන් තමන්ගේ පාරිභෝගිකයට ඒක දෙන්න ඕන මුදලක් අය කරලා තමයි. මොකද ඒ සිතුවිල්ල මත ව්‍යාපාරය සාර්ථක වෙනවා. මොකද ඒ සිතුවිල්ල මත මිනිස්සු නැවත නැවත එන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් ග්‍රොසරියක් කියන්නකෝ. ග්‍රොසරි එක බීම ಜಾති වතුර තියෙන ප්ලාස්ටික් බඳුන් වල. ඕක තමන් පාරිභෝගිකයට ආදරය කරන කෙනෙක් නම් ඒක අවුව වැටෙන්නේ නැති තැනක තියාගෙන ඉඳලා විකුණන්න පුළුවන් නම් හරි වටිනවා. ඒ මොකද පාරිභෝගිකයේ යහපත සඳහා. ඔකට ඉරු එළිය වැටුණාට පස්සේ ඒකේ තියෙන අර ප්ලාස්ටික් කම්බිනේෂන් එක ඩිස්ටර්බ් වෙලා ඒකේ තියෙන ප්‍රොපර්ටිස් අර වතුරට කන්ටැමිනේට් වෙනවා. ඒ වගේ සුළු දේ හැමෝම කරනව නම් කිසිම ව්‍යාපාරයක් ෆේල් වෙන්නේ නැහැ දුලාශ. මොකක්දෝ බලයක් මේ රටේ තියෙනවා මේ සද්භාවයෙන් කටයුතු කරන ව්‍යාපාර රකින්න. ඒ අය කොච්චර හානි කර දෙයක් කරත් ඒ සද්භාවයේ වටිනු. සද්භාවයෙන් කරනවා. ඒක මම මේ අත්දැකීමෙන් කියන්නේ. මොකද මම අනන්ත ව්‍යාපාර කරන අය කතා බහ කළේ අය මට කතා කරලා ඒ තැන් වලට ගිහිල්ලා දැකලා තියෙනවා. මම හුඟක් සමහර ප්‍රොඩක්ට්ස් ගත්තට පස්සේ සුළු ව්‍යාපාරිකයෝ කියලා දැක්ක මේ නම්බර වලට මම කතා කරලා අහනවා. ඒ හුඟක් අයගේ ඒ වගේ තියෙන සාර්ථක හුඟක් ලොකු වොලියුම් එකක් කරගෙන යන අයගේ තියෙන ওই ෆේත් එක. ඒ කියන්නේ බඩුවත් එක්කම දෙනෝ ෆේත් එක. ඒ සතුට හදපිරි ලෙන්ගතුකම තියෙන ඔය බාණ්ඩේ. අන්න ඒ බඩු විකිනෙනවා. ඒවා කැරකෙනවා. ඒවා යනවා. අන්න එහෙම දෙයක් තියෙනවා. ඒක අපි හැමෝටම දැනුවත් කරන එක වටිනවා. මේක විද්‍යාත්මක සයන්ටිෆිකලි ප්‍රූවන් දෙයක් නෙමෙයි. අපිට එහෙම කරන්න බෑ. නමුත් ලංකා ව්‍යාපාර රැකෙන ওই ක්‍රමය. සුගීෂ්වර මහත්මයා මේ ලෝකේ හැමදාම වෙනස් වෙනවා. අර කතාවට කියනනේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම කියලා. ඒ වගේ දැන් ව්‍යාපාර සංකල්පත් වෙනස් වෙලා. ඉස්සර ව්‍යාපාරයක් කරන්න කාර්යාලයක් ඕනේ කියලා හිතුවා, ලොකු පිරිසක් ඕනේ කියලා හිතුවා. දැන් ඒ කිසි දෙයක් නැතුව ගෙදර ඉඳන් අපිට මේ ඇඟිල්ල දුරින් ව්‍යාපාර පවත්වන්න පුළුවන් ඔන්ලයින් ක්‍රමයට. ඔන්ලයින් බිස්නස් ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? ඔන්ලයින් බිස්නස් කියන්නේ මහා විශාල මුදල් සම්භාරයක් හොයන්න පුළුවන් දෙයක්. ඒක අර මං කලින් චුට්ටක් කිව්වා වගේ මේ කන්සෙප්ට් එකේ තියෙන වටිනාකම මිනිස්සුන්ට කොච්චර අවශ්‍ය දෙයක්ද අපි සපයන්නේ කියන එක මත. ඇත්තටම ඔන්ලයින් ව්‍යාපාර 5ක් ලංකාවට આવුතින් ඇති. මහා හුඟක් ඕනේ. මොකද එච්චර මුදලක් මේ වටා කැරකෙනවා. මේක වෙන්නේ ඔන්ලයින් ව්‍යාපාරවල තියෙන ට්‍රැෆික් එක කොච්චර යූසර්ස්ලා ඉන්නවද කියන එක මත. ඒ ට්‍රැෆික් එක මත තමයි ව්‍යාපාරේ වටිනාකම තීරණය වෙන්නේ. තමන් ඔන්ලයින් ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක අවුරුදු කීපයක් තියා ගැනීමම ඒකට වටිනාකමක් එකතු වෙනවා. සහ ඒ ඔන්ලයින් ව්‍යාපාරයක් සරලව තමන්ට තනියම කරන්න පුළුවන්. සේවක මඩුල්ලක් ඕනේ නැහැ. කම්පියුටරේකුයි අවශ්‍ය ටික ගෙදර තියාගෙන තනියම කරන්න පුළුවන්. කරලා ෆේල් වෙන්න පුළුවන්. ෆේල් වෙනව නම් වෙන දෙයකට අත ගන්න පුළුවන්. ওই වගේ සුන්දර දෙයක් ඕක. නමුත් හැමතිස්සෙම හිතන්න ඕන තමන් මේ කරන්නේ එතිකල් වැඩක්ද කියලා. මොකද යහපත් කටයුත්තකට අදාළ ඔන්ලයින් ව්‍යාපාර හොඳයි. මොකද හිතන්නකෝ ඉස්සර අපිට භාණ්ඩයක් ප්‍රමෝට් කරගන්න ඕන නාම ඒකට වෙළඳපොළ නිර්මාණය කරගන්න ඕන නාම ඉතා විශාල මුදලක් වැය කරනවා. පත්තරවල ඇඩ්වර්ටයිස් දාලා මොකක්ද හෝඩින්ග්ස් ගහලා වෙහිකල් බ්‍රෑන්ඩින් කරලා ওই සම්ප්‍රදායික ක්‍රම වලට හරි වියදම්. ඒවා අවුරුදු පතා වෙනස් කරන්න ඕන කලර් ෆේඩ් වෙනවා හරි ප්‍රශ්න. මතක දන්නේ දුලාශයට පත්තර ඇතුලේ දාලා හෑන්ඩ් බිල් දෙනවා ලීෆ්ලට් බෙදලා තමයි බඩු ප්‍රමෝට් කරේ. අද එහෙම එකක් නැහැ. Facebook එකේ හරි WhatsApp එකේ හරි මොකක් හරි එකක අපි
බාණ්ඩයක් පොඩි ඊෆ්ලයි එකක් දැම්මම මේක මිලියන 2ක් බලන්න අපිට ෂෙයා කරන්න පුළුවන්. ඒක හින්දා ඒක සුන්දර දෙයක්. ඒක ගැන නොදැන අපි ඒකත් එක්ක තරහ වෙන්න හොඳ නැහැ. ඔන්ලයින් කියන්නේ ඔන්ලයින් මාකටිං කියන එක ඇත්ත. ඒකෙන් සල්ලි හොයන්න පුළුවන්. ඒක ව්‍යාපාරයක් වශයෙන් කරන්න පුළුවන්. ඒකෙන් ලංකාවට විදේශ විනිමය බිලියන ට්‍රිලියන වලින් ගේන්න පුළුවන්. ඒක හින්දා ඒක දැනගෙන ඒකට බහින අයට අපි අවස්ථාව දෙන්න ඕන. ඒ ටෙක්නොලොජි ඩිවෙලොප් කරන්න ඕනේ නැත්නම් රටකට අනාගතයක් නැහැ. මොකද මේ ටෙක්නොලොජි වලින් ඇප්ස් වලින් සහ මේ ක්ලවුඩ් බේස් දේවල් වලින් මහා කම්බසම් ඔපරේෂන් පාරේ යන මේ වගේ කටයුතු ඔක්කොම නැවතිලා තියෙනවා. දැන් ඉස්සර නම් ඕව අරගෙන පාරේ වාහන වලින් යනවා. ඒ කියන්නේ වාහන දුවන්නේ තෙල් වලින්. තෙල් ලංකාවට ඉම්පෝට් වෙන්නේ. ඒ කියන්නේ මේ හැම ව්‍යාපාර කටයුත්තකදීම රට ණය වෙනවා. බලන්න ඒ මුකුත් නැතුවනේ දුලාසි දැන් මේ ඔන්ලයින් ප්‍රමෝෂන් වලින් මේ කටයුතු වෙන්නේ කොච්චර රටක් වශයෙන් රටට කොච්චර ප්‍රතිලාභ දෙනවද මේ කටයුත්ත. ඒක හින්දා මේකට තාම අපේ රටේ නැහැ. රටේ අධ්‍යාපන ක්‍රමවේදවල සහ රට මේ ආණ්ඩුවක් වශයෙන් මේකට තියෙන්න ඕන වැඩපිළිවෙලක් මේක දියුණු කරන්න සහ මිනිස්සු දරුවන් මේකට යොමු කරන්න ඕන. මේක හොඳ දෙයක්. අර අපි බලන්න ඕන මේක කලයට පුරවන්නේ අහිතකර දෙයක්ද හොඳ දෙයක්ද කියලා. මේ වර්චුවල් කියන්නේ කලගෙඩියක් නම් අර මේකට අපිට රා පුරවන්නත් පුළුවන්. වෙන අහිතකර ඇසිඩ් පුරවන්නත් පුළුවන්. පිරිසිදු වතුර පුරවන්නත් පුළුවන්. ඒකින්න කලෙත් එක්ක තරහ වෙන්න බෑ. කලේ හොඳයි. අපි පුරවන දේ තමයි තියෙන ගැටලුව දුලාශ. ඔබ කුඩා පරිමාණ ව්‍යවසායකෙක් නම් නැත්නම් ඔබ නිවසින්දම් පුංචි නිෂ්පාදනයක් ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙනවා නම් ඔබට හිතෙන්න පුළුවන් මගේ ව්‍යාපාරය සඳහා මේ අලෙවි කරන උපාය නැත්නම් ප්‍රචාරණ උපාය වැදගත් වෙන්නේ නැහැ කියලා. සුගීෂ්වර මහත්මයා ව්‍යවසායකයෙකුට මාකටිං ස්ට්‍රැටජිස් එහෙමත් නැත්නම් අලෙවි කරන උපාය ප්‍රචාරණීය මේ දේවල් වැදගත් වෙන්නේ කොහොමද? පුංචි ව්‍යාපාරිකයෙකුට මේ දේවල් අදාළ නැද්ද? අනිවාර්යෙන්ම අදාළයි. ඔය දේ මත තමයි පුංචි අය මධ්‍යම සහ මධ්‍යම අය ලොකු වෙනවා කියන දේ තියෙන්නේ. හුඟක් අයට තේරෙන්නේ හිතන්නේ නැති පැත්තක් තමයි ඔය දුලාශය ඇහුවේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අය ඔය ගැන හිතන්නේ. ඔව් මට මේ ප්‍රශ්නේ අහන්න ඕනේ බොහෝ වෙලාවට හොඳ නිෂ්පාදන තියෙනවා අපි මිලදී ගන්න කැමති අපිට ඕනේ දේවල් නමුත් අපි දන්නේ නැහැ. ඔවුන් ප්‍රචාරය කරලා නැහැ පිළිබඳව. හරියට හරි දුනාශි මොකද අපි හුඟක් වෙලාවට සමහර දැන් අපි පිට රටක විදේශගත වෙන්න යනකොට අපි හිතනවා රයිට් මේ අයට මොනවද ගෙනියන්නේ කියලා. ගෙනියන්න මොනවද ඕන කියලා මතක් වෙන කිසි දෙයක් ගන්න තැනක් නැහැ. නමුත් එක්සිබිෂන් එකකට ගිහිල්ලා බලන්න BMI CH එකේ තියෙන මේ හැමෝම තියෙන දේවල් තියෙනවා. අපිට හොයාගන්න විදියක් නැහැ. ඕක තමයි තියෙන ගැටලුව මේ ලංකාවේ මේ සුළු ව්‍යාපාරිකයෝ හුඟක් ඒක මේ අපේ එළවලු වෙළඳාමටත් තියෙනවා. මේ අය හුඟක් මේ ස්මාර්ට් ෆෝන් එකේ මේ වගේ දේවල් පාවිච්චි කරන්න පොඩි ඇලර්ජික් ගතියක් තියෙනවා. මෙහෙම දෙයක් ඕනේ නැහැ කියලා මේ. එකක් මට මේවා වෙලාවක් නැහැ මට මේක තේරෙන්නේ නැහැ කියලා දෙයක් තියෙනවා. අපේ ජනතාව දන්නේ නැති දෙයක් තියෙනවා. චීනේ අද මේ තැන තියෙන්නේ ලෝකේ ප්‍රබලයා. කවුරු කොහොම කිව්වත් ලෝකේ ප්‍රබලයා චීනේ. චීනේ අද මෙහෙම උනේ නූගත් ජන සමාජයක් එක්ක. අද චීනේ බහුතරයක් අයට ලියන්න කියවන්න බෑ. චීනේ මෙහෙම උනේ WeChat කියන එකයි WeChat කියන chatting app එකයි සහ Alibaba කියන සමාගම. ඔව් platform එකයි හින්දා. WeChat කියන එක හදලා තියෙන දුලාශි එහෙ ඉන්න ඕනම පාරේ කම්කරුව ඉඳලා WeChat එක පාවිච්චි කරන ඒ කවුරුත් type කරන්නේ නැහැ. ඒ අය voice message තමයි යවන්නේ. ඉතින් මේ sannivedanaya communication කියන එක පුදුමාකාර වේගවත්. දැන් ලංකාවේ අද කවුරු හරි කෝල් කරනවා තව කෙනෙකුට. එයා ආන්සර් කරනකම් මං බලාගෙන ඉන්නවා. එයා ආන්සර් නොකරොත් මං ආයෙ තියෙනවා. ඊට පස්සේ මට අමතක වෙනවා. අරයට ඒකට කෝල් බෑක් කරන්න අමතක වුණොත් ඒ කටයුත්ත වෙනවද? අසාර්ථකයි. කටයුත්ත නැහැ. අපි voice message එකක් දැම්මොත් එකපාරෙන් ගියා එයාට තේරුම් ගත්ත තේරෙන්නේ නැත්නම් voice message එක ආයෙ අහනවා. පස්සරයක් අහලා තේරුම් ගත්තා. එයාත් voice message එකකින් එයාට ඉඩ තියෙන වෙලාවට reply කරනවා. අරයා ඒක මේ කොච්චර ප්‍රායෝගිකද? කොච්චර වටිනවද ඒක? ওই ක්‍රමේ නැහැ ලංකාවේ. ලංකාවේ කෝල්ම කරන්න ඕන.
ඒ කියන්නේ දැන් මම ව්‍යාපාර කටයුතු කරන ගමන් මම වෙන අයටත් කියනවා මමත් කරනවා ලියාගෙන 5 සැරයක් එක්කෙනෙකුට කෝල් කරනවා. සහ අනිත් එක ලංකාවේ තියෙන ප්‍රබලම ගැටලුව තමයි කිසි කෙනෙක් තමන්ට ඇවිල්ලා තියෙන වැඩ කටයුත්ත ඉවර කරන්නේ නැහැ. එයාට මතක නැහැ මේ වැඩවල ෆලෝ අප් එකක් නැහැ. ඒක හින්දා සමාගම් වශයෙන් සමාගම් වල කළමනාකාරීත්වයේ වශයෙන් අපි පිටායගේ වැඩ. ඒ කියන්නේ එයාගේ මූලික ව්‍යාපාර කටයුත්ත. ඒක මතක් කරන්න ඕන අපිට ඉතා විශාල වාර ගානක්. ව්‍යාපාර සාර්ථක වෙන්නේ අනුන්ගේ වැඩ කටයුතු මතක් කරන්න පුළුවන් අයට හුඟක් වෙලා. නැත්නම් එක වැඩේට දවස් ගණනාවක් ගත වෙනවා. මේ අපි කතා කරේ මේ sannivedana කළමනාකරණ සහ මේ communication related කටයුතු ගැන. ඉතින් ඔය වගේ දේවල් සංවිධානාත්මක කරගන්න බැරි කොට අපිට වෙලාවෙන් වැඩක් කරගන්න මාකටිං ස්ට්‍රැටජි එකක් කරගන්න මේ මාකට් එක ඊළඟ ස්ටෙප් එකට ගෙනියන්න කස්ටමර් සෙග්මන්ට් එක වැඩි කරන්න ජියෝග්‍රැෆිකල් ඒරියා එකක් වැඩි කරගන්න එක ඉතාම අමාරුයි. දැන් මන්ට මේ සංකල්පමය වශයෙන් මේ කතා කරන්න පොඩි අවස්ථාවක් දෙන්න මාකටිං ස්ට්‍රැටජිස් කියන එක ගැන. ඇත්තටම අපේ භාණ්ඩේ අපි දැනගෙන ඉන්න කවුද පාරිභෝගිකයා කියලා. මොන වගේ අයද මේක පාවිච්චි කරන්න කියන එක. ඉතින් ඒ අය එක්ක දැනට පවතින වෙළඳාමෙන් සෑහීමකට පත්වෙන ව්‍යාපාරිකයෙක් නම් සහ එයාට ලොකු හීන නැත්තම් මේක ඊළඟ ස්ටෙප් එකට ගෙනියන්න ඕනේ නැත්තම් එයාට ඒක ප්‍රමාණවත් කියලා එයා හිතනව නම් එයා එහෙම නැවතුණාට කමන්නේ. ඇත්තටම එහෙම නැතුව මාකටිං ස්ට්‍රැටජිස් හදලා මේක ඊළඟ ස්ටෙප් එකට ගෙනියන්න ඕන කෙනෙක් නම් ඒක Tamanට කරගන්න බැරි නම් එක්ක වෙන අයගේ සේවය ලබා ගන්න ඕන. නැත්තම් අනිවාර්යයෙන්ම මේකේ ස්වરૂපය මේකේ ෆීචර්ස් මේක හදපු දේවල් ඉන්ග්‍රීඩියන්ට්ස් පිළිබඳව කොලයකට අරගෙන පොඩි ආර්ට් වර්ක් එකක් කරලා මේක වෙන සමාජ තලවලට ගෙනියන්න ඕන. ඔය ලොකු වචන වලින් අපි තියරි ඉගෙන ගත්තට දුලාශි මේ ස්ට්‍රැටජිස් කියලා මේ පොසිෂන් ගන්නවා මේ සෙග්මන්ට් එක වෙනස් කියලා කිව්වට මේ අපි එදිනෙදා කරන වැඩ. මේ මැනේජ්මන්ට් එංගලන්තේ හැදිලා තියෙන්නේ මිනිස්සු මොනවා හරි කටයුතු කරපු හින්දා. ඒ කටයුතු කරපු ටික ලියකියවිල්ට වලට ක්‍රමානුකූලව දාලා. ඕවා තමයි මේ තියරි වෙලා තියෙන්නේ. ඉතින් පිළිවෙලකට වැඩ කරන කෙනෙක් තියරියේ ඉන්නේ. ඒකින්ද එයා ඉගෙනගෙන ඉන්න ඕනේ නැහැ. පන්ති කාමරයක ඉඳගෙන AC room එකක ඉඳගෙන ලෙක්චරර් කෙනෙක්ගෙන් අහන් ඉඳලා තියරි දැනගන්න ඕනේ නැහැ ක්‍රමානුකූලව වැඩ කරන කෙනෙක්. සහ එයාට හීන තියෙන කඩාගෙන යන වේගවත් කෙනෙකුට තියරි ඕනේ නැහැ. එයා ඉන්බිල්ඩ් ක්‍රමානුකූලයි. එයා ඒ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් යනවා. ඉතින් මාකටිං පැත්ත තමයි ව්‍යාපාරයේ growth එක. අනාගතයේ ඉදිරිය තීරණය වෙන්නේ මාකටිං තමයි. හැමතිස්සෙම බලා ගන්න ඕන මේ අපි දැන් විකුණන වොලියුම් එක ඇද්ද අපේ කැපැසිටි එක වැඩි නම් මේක තවත් සෙග්මන්ට් එකකට ගෙනියන්නේ කොහොමද? කොහොමද රීස්ට්‍රැටජයිස් කරන්නේ? නැත්තම් අපේ ඒරියා එක මෙච්චරයි අපි මේක වැඩි කරන්නේ කොහොමද? මොන වගේ ක්‍රමවේදද පාවිච්චි කරන්නේ? ඩිස්ට්‍රිබියුෂන් channels. අනිත් එක මිනිස්සු හුඟක් දැනගන්න ඕන මේ අඩු වියදම් ඩිස්ට්‍රිබියුෂන් channels හොයාගන්න. තමන්ගේ ලොරි වලින් නැතුව ඒව කුරියර් කම්පැනි එකකට හරි වෙනම ට්‍රාන්ස්පෝර්ට් මගින් හරි ඒ වගේ ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ. ඒවා තමයි ස්ට්‍රැටජයිස් කරනවා කියලා කියන්නේ. සාම්ප්‍රදායික ක්‍රමෙන් ඇවිල්ලා දැන් ඉදිරියට එන ලාභදායී ක්‍රම වලින් කරගෙන කම්පැනි තියෙන කොස්ට් එක ඩිස්ට්‍රිබියුෂන් කොස්ට් එක අඩු කරගන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් ප්‍රතිලාභය වැඩි කරගන්න පුළුවන්. හොඳයි. දැන් අද දවසේ මේඩ් ඉන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් සමුගෙන යන්න අපිට කාල වේලාව ඇවිල්ලා. ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම් නම් ඒ පිළිබඳව ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් සුගීශ්වර සිරිමාන මහතාගේ උපදෙස් ලබා ගන්න. සුගීශ්වර මහත්මිය අපි මතක් කරමු දුරකථන අංකය. ඔව් මගේ දුරකථන අංකය 0772 37 55 95. ආයිමත් වතාවක් 0772 37 55 95. හොඳයි. අද දවසේ අපි කතා කරේ ව්‍යවසායකයෙක් වෙන්න ඉගෙන ගන්න ඕනේ කාරණා සම්බන්ධව. මේ විෂය ඉතාම පුළුල් විෂයක්. නමුත් අපිට ලැබිලා තියෙන කාල සීමාව තුළ අපි බොහෝමයක් දේවල් කතා කරා. ඊට අමතරව ඔබේ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න, නගා සිටුවන්න, මේ පිළිබඳව දැනගන්න ඕන නම් ඔබ සම්බන්ධ වෙන්න ව්‍යාපාර උපදේශක බාහිර කතිකාචාර්ය සුගීශ්වර සිරිමාන මහත්මයාත් එක්ක. ඔබතුමාට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි. හොඳයි, අපි සූදානම් වෙනවා අද දවසේ වැඩසටහනෙන් සමුගෙන යන්න. හිතවතුනි, මයිකල් කෝ
ගුචි එතකොට අඩිඩාස් ඇපල් මේ කියන්නේ ලෝකෙ පිළිගත්ත සන්නාම. මේ සන්නාම වලට ලෝකෙ පුරාම තියෙන්නේ ලොකු ඉල්ලුමක්. මේ ලෝකෙ පිළිගත්ත සන්නාම අතරට මේඩ් ඉන් ශ්‍රී ලංකා නිෂ්පාදනයක් යන එක තව වැඩි ඈතක නෙමෙයි. හැබැයි ඒ සඳහා අපි හැමෝම එකතු වෙන්න ඕනේ. ඔබ ව්‍යවසායකයෙක් නම්, ඔබ නිෂ්පාදකයෙක් නම් ඔන්න දැන් තිරේ දිස්වන දුරකථන අංකයට ජයමග නාලිකාවේ අපිට කතා කරන්න අපි සූදානම් ඔබට අවශ්‍ය උදව් උපකාර ලබා දෙන්න. ඒ වගේම ඔබට මඟ පෙන්වන්න. ඒත් එක්කම ඔබේ කතාව රටට කියන්නත් අපි සූදානම් වෙනවා. හෙට දවසේ සුපුරුදු වෙලාවට ඔබ මුණ ගැහෙන තෙක් මේඩ් ඉන් ශ්‍රී ලංකා වැඩසටහනින් අද දවසේ සමගෙන යනවා. ප්‍රාර්ථනා කරන්නේ ඔබට ජයග්‍රාහී දවසක්. ආයිබෝවන්.